හරි මම ගානක් ඔයාලට දෙනවා මේක පොඩ්ඩක් කල්පනා කරන්න ඉස්සරලාම අංක 1 ගානක් දුන්නා මෙන්න මේ ගැටලුවේ x වල අගය හොයන්න x වලට කීය දෙන්න කියලා හොයන්න පොඩ්ඩක් කල්පනා කරමු හරි සර් හරි හෙව්වා කවුද රශ්මික හෙව්වා නිමේෂ් හරිද නෑ කල්පනේ හරි සර්. චතුර 10යි නේද 10 good 10 තමයි එන්නේ මම කියලා දීලා තියෙන ඇඳුම් අන්දන ක්‍රමයනේ නේද ඕකේ 7 කියලා ළමයෙක් ඉන්නා මේ 7 කියන ළමයා ඇඳුම් ඇඳගෙන ඉන්නේ එතකොට ළමයෙක් ඉස්කෝලේ යන්න ඇඳුම් අඳිනවා ඉස්කෝලේ යද්දී අඳින ඇඳුම් ටික වෙනස් එතකොට මවුල්ගේ ගෙදරකට යද්දී අඳින ඇඳුම් ටික වෙනස් එතකොට මෙයා මේ අවස්ථාවේ ඇඳගෙන ඉන්නා එතකොට මේ ඇඳුම් නැත්තම් එහෙම x කියන ළමයා තමයි ඉන්නේ එතකොට x කියන ළමයාට බලන්නකො 4 කියන එක එකතු කරලා තියෙනවා ඒක දෙකෙන් බෙදලා තියෙනවා ඉස්සරලාම 4 අන්දලා තියෙනවා ඊට පස්සේ 2 අන්දලා තියෙනවා එතකොට සමානයි ඊට පස්සේ 7 කියන ළමයෙක් නිර්මාණය වෙලා තියෙනවා එතකොට මෙයා තමයි කිට් එක ඇඳගත්තු කෙනා එතකොට දැන් අපි මෙයාව හඳුනගන්න මේ ඉන්න පුද්ගලයා හරියට හඳුනගන්න මෙයාගේ මුහුණේ තියෙන සන්ග්ලාස් එක ගලවන්න ඕන හෙල්මට් එක ගලවන්න ඕන ඉතින් ඔය වගේ ක්‍රම තියෙනවා ඊට පස්සේ අපි අවසානටම ඇඳගත්තු එක තමයි ඉස්සරලාම ගලවන්න ඕනේ. එතකොට ඉස්සරලාම ගලවන්නේ මොකද්ද? දෙක නේද? හරි. එතකොට x ට 4ක් එකතු කරලා තියෙනවා. ඒක දෙකෙන් බෙදලා තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න ඕන නේ. දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. එතකොට මේ පැත්ත දෙකෙන් ගුණ කරනවා කියන්නේ දෙක අයින් වෙනවා. අපි දෙක අයින් කරන්න බෑ. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ x ධන 4 විතරයි. අර පැත්ත දෙකෙන් ගුණ වෙනවා 4ක් 2 14යි මොකද වෙන්නේ දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා ඊළඟට දැන් x ට 4ක් එකතු කරලා තියෙනවා එහෙනම් අපි 4ක් අයින් කරන්න උනා මගේ වම් අත පැත්තෙන් 4ක් අයින් කරපුවාම x විතරයි ඉතුරු වෙන්නේ මේ පැත්තෙන් 4ක් අයින් කරපුවාම 10 ඉතුරු වෙනවා එතකොට අපිට උත්තරේ ලැබෙනවා x සමානයි 10 කියලා. හරි. මේක දාගන්නකො මතක් වෙන්නත් එක. හරි. මම හිතනවා ලියාගන්න ඇති කියලා මේ හරි. තව ගාණක් මම දාන්න දෙවෙනි ගාණ. හරි. 4x ඍණ 5 ධන 1 සම ධන 4x ඍණ 5 බෙදීම 3 ධන 1 සමානයි 6. හරි සර්. හරි good. රශ්මිකාරේ රශ්මික කීයද උත්තරය ආවේ? x සමානයි 5යි. x සමානයි 5යි. good. හොඳයි. x 4ෙන් ගුණ කරලා තියෙනවා ඉස්සරලාම 4 තමයි x ට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ 5ක් අඩු කරලා තියෙනවා. මේන සංඛ්‍යාව 3ෙන් බෙදලා තියෙනවා. එකතු කරලා තියෙනවා එකක්. උත්තරේ සමානයි 6 කියලා ලැබිලා තියෙනවා. එතකොට අපි ඉස්සරලාම අවසානටම මේ පැත්තට එකතුනේ මගේ වම් අත පැත්තට එකතුනේ එක කියන සංඛ්‍යාව එහෙනම් එක අයින් කරගන්න ඕනේ මේ පැත්තෙන් ධන එකක් අයින් කරනවා කියන්නේ අඩු කරන්න වෙනවා ඉතුරු වෙන්නේ 4x ඍණ 5 බෙදීම 3 අඩු කරන්න වෙනවා එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ මේක විතරයි 6න් එකක් අඩු කරද්දී 5යි ඉස්සරලාම අපි කලේ එකක් අඩු කළා ඊළඟට x 4ෙන් ගුණ කරලා තියෙනවා 5ක් අඩු කරලා තියෙනවා 3ෙන් බෙදලා තියෙනවා 3ෙන් බෙදලා තියෙනවා නම් දෙපැත්තම 3ෙන් ගුණ කරන්න වෙනවා එතකොට මේ පැත්ත 3ෙන් ගුණ කරුවොත් එහෙම 3ට 3 කැපිලා යනවා ඉතුරු වෙන්නේ 4x ඍණ 5 මේ පැත්ත 3ෙන් ගුණ කළොත් එහෙම 5 3 15යි දෙපැත්තම 3ෙන් ගුණ කරගන්නවා ඊළඟට
x 4ෙන් ගුණ කරලා 5ක් අඩු කරලා තියෙන්නේ. මේ 5 අයින් කරගන්න වෙනවා. මේ 5 අයින් කරගන්නේ අපි දෙපැත්තටම 5ක් එකතු කරලා. එතකොට 4යි x මේ පැත්තෙන් 5 අයින් වෙනවා 4යි x විතරයි ඉතුරු වෙන්නේ. එතකොට 5ක් එකතු කරපුවාම මේ පැත්තේ උත්තරේ 20යි. මම දෙපැත්තටම 5ක් එකතු කළා. දැන් x 4ෙන් ගුණ කරලා 20ට සමානයි. එතකොට මෙතන ගුණ කරපු 4 අයින් කරගන්න නම් අපි 4ෙන් බෙදන්න වෙනවා. මේ පැත්ත 4 දෙපැත්තම අපි බෙදනවා 4ෙන්. මේ පැත්ත 4ෙන් බෙදපුවාම x මේ පැත්ත 4ෙන් බෙදපුවාම 20 4ෙන් බෙදපුවාම උත්තරේ එනවා 5යි කියලා. හරි මේකත් ඉක්මනට දාගන්න. මලිත් ගණන් දෙක පැහැදිලිද? ඔව් සර්. හරි. අපිට මේ සමීකරණ යටතේ ඔයාලගේ පාඩමට අදාළ වෙන්නේ සමගාමී සමීකරණ විසඳන්න තියෙන්නේ. විශේෂයෙන්ම මේ ගණන් පේපර් එකේ යෙදෙන්න පුළුවන්. සමගාමී සමීකරණ මේක ටිකක් කතා කරන්න දෙන පාඩමක්. හරි මම සමගාමී සමීකරණ යුගලයක් ඔයාලට දීලා තියෙනවා. මේක විසඳන්න උත්සාහ කරන්න. පොඩි උත්සාහයක් දෙන්න. x ධන y සමානයි 15යි 2x ඍණ y සමානයි 15යි. ඍණ 3යි. නෑ ළමයෝ x ට ඉලක්කම x ට සංඛ්‍යාවක් එන්න ඕන උත්තරේ x සමානයි සංඛ්‍යාවක් y ට වෙනම සංඛ්‍යාවක් එන්න ඕන. මෙතන සමගාමී සමීකරණ දෙකක් මම දීලා තියෙනවා. හරි. මම හදන්නම් කට්ටියටම අමතකයි වගේ නිවාඩු අරගෙන පළවෙනි සමීකරණේ තියෙනවා x ධන y සමානයි 15යි. අපි මේ වගේ සමීකරණ දෙකක් දීලා තිබුණොත් 1 2 කියලා ලකුණු කරගන්නවා. මේ සමීකරණේ දෙක උඩින් තියෙන සමීකරණ එක විදිහට ලකුණු කරගන්නවා. එතකොට අපිට මෙතන නොදන්න පද දෙකක් තියෙනවානේ. එක පදයක් x කියලා තියෙනවා අනිත් පදේ y කියලා තියෙනවා. මෙන්න මේ නොදන්න පද දෙක එක්කෝ x කියන පදේ සංගුණක සමාන කරගන්න වෙනවා. එහෙම නැත්නම් y කියන දන්නේ නැති අඥාතේ සංගුණක සමාන කරගන්න වෙනවා. එතකොට මේ සංගුණක සමාන සංගුණකය කියන්නේ මේ ඉංග්‍රීසි අක්ෂරයේ ගුණ වෙලා තියෙන වාර ගන්න. x ගුණ වෙලා තියෙන එකෙන් අපි සාමාන්‍ය ඉංග්‍රීසි අකුරක් ඉදිරියෙන් එක ලියන්නේ නැහැ. එතකොට මෙතන x දෙකෙන් ගුණ වෙලා තියෙනවා. මෙතන y එකෙන් ගුණ වෙලා ධන y වෙලා තියෙනවා. මෙතන y ඍණ එකෙන් ගුණ වෙලා ඍණ එක ඍණ y වෙලා තියෙනවා. එතකොට සංගුණක සමාන කරගන්න ඕනේ අංක 1. එතකොට මෙන්න මේ x වලයි y ගත්තාම y වල සංගුණකය සමානයි. y වල සංගුණකය කීයද? එකයි නේද? ඔව් y වල සංගුණකය එකයි. එතකොට y වල සංගුණකය එකයි y වල සංගුණකයේ ලකුණ ඒ කියන්නේ දෙකම ධන නම් අපි අඩු කරනවා. එකම වර්ගය නම් අපි අඩු කරනවා. වර්ග දෙකක නම් අපි කරන්න ඕනේ මේ දෙක එකතු කරන්නයි වෙන්නේ. එතකොට y වල මෙතන සංගුණකය ධන සංගුණකයක් තියෙන්නේ. මෙතන ඍණ සංගුණකයක් තියෙන්නේ. සංගුණක දෙක සමානයි. එතකොට වර්ග දෙකක නිසා අපි මේක දෙක එකතු කරනවා. පළවෙනි සමීකරණයට එකතු කළ යුතුයි. දෙවෙනි සමීකරණය මේ විදිහටම එකතු කරන්න x එකතු කිරීම 2x 3x ධන y එකතු කිරීම ඍණ y කියන්නේ මේක
දෙකට කැපිලා යනවා නේද? y y කැපිලා යනවා. මේ පැත්තේ ඉතුරු වෙන්නේ 3x විතරයි. මේ පැත්තේ ඉතුරු වෙනවා 15යි 15යි 30යි. එතකොට දැන් 3x සමානයි 30යි. එහෙනම් 1x එකක් කියලා කියන්නේ x කියලා කියන්නේ 10යි. හරි. අන්න අපි එක දන්නේ නැති පදයක් හොයාගත්තා. x වලගේ හොයාගත්තා. එහෙනම් අපි දැන් කරන්න ඕනේ මේ x කියන සංඛ්‍යාව මෙතන තියෙන ලේසිම සමීකරණය. ඔයාලට සරලව පේන සමීකරණයට ආදේශ කරගන්න ඕනේ. මට නම් තියෙන සරලම සමීකරණය තමයි පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණයට මම ආදේශ කරනවා x සමානයි 10 කමාවක් දැම්මා. එකට අපි ආදේශ කරන්නේ එකට ආදේශයෙන්. හරි. එතකොට පළවෙනි සමීකරණ x කියලා කියන්නේ 10යි. 10 එකතු කිරීම y සමානයි 15යි. y ට 10ක් එකතු කරලා 15ට සමාන වෙනවා. එහෙනම් y ට 10ක් එකතු කළා මේ 10 අයින් කරගන්න ඕනේ වම් අත පැත්තෙන්. 10 අයින් කරගන්නේ අඩු කිරීමක් කරලා. වම් අත පැත්තෙන් 10ක් අඩු වුණාම ඉතුරු වෙන්නේ වම් අත පැත්තේ y විතරයි. 15න් 10ක් අඩු වුණාම වම් අත දකුණු අත පැත්තේ ඉතුරු වෙන්නේ 5ක් ඉතුරු වෙනවා. එතකොට y සමානයි 5යි කියලා උත්තරයක් ලැබෙනවා. එතකොට අපිට x සමානයි 10ත් y සමානයි 5ත් කියන අගයන් දෙක ලැබෙනවා. මේකත් පොතේ දාගන්න. හරි මම තව ගානක් දාන්නම්. හරි. මේක උත්සාහ කරන්න ඉක්මනට. x ධන 2y සමානයි 1යි 4x ඍණ y සමානයි 3යි. හදපු කෙනෙක් ඉන්නවද? මම හදන්නම්. මෙතන එක සමීකරණයක් තියෙනවා 6x ධන 2y සමානයි 1යි. පළවෙනි සමීකරණය 4x ඍණ y සමානයි 3යි. දෙවෙනි සමීකරණය x සහ y කියන දෙන්නව අපි දන්නේ නැහැ. එතකොට x වල සංගුණක 6යි 4යි විදියට තියෙනවා. y වල සංගුණක තියෙනවා. මෙතන y වල සංගුණකේ ඍණ 1යි මෙතන 2යි. එතකොට අපිට සංගුණක සමාන කරගන්න වෙනවා. සංගුණක සමාන කරගද්දී ගොඩක් දුරට සලකන්නේ සංගුණකවල කුඩා පොදු ගුණාකාරය. මෙතන කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 6 වරක් 4 6 4 කුඩා පොදු ගුණාකාරය 12 වෙනවා. 6 නුත් 4 නුත් බෙදෙන සංඛ්‍යාවක්. එතකොට 12 කරගන්න උඩ එක 2කින් ගුණ කරන්න වෙනවා. යට එක 3ෙන් ගුණ කරන්න වෙනවා. හැබැයි ඊට වඩා ලේසි y වල සංගුණක සමාන කරගන්න එක. මෙතන y වල සංගුණකයේ 2 මෙතන y සංගුණකයේ 1 දෙවෙනි සමීකරණ 2කින් ගුණ කරගුවොත් එහෙම අපිට සංගුණකයේ 2 කරගන්න ලේසි. ඒකින්ද මම මේ සමීකරණය දෙවෙනි සමීකරණය ගුණ කරගන්නවා 2කින්.
දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගන්නවා. එතකොට 4x දෙකෙන් ගුණ කරපුවාම 8x ඍණ 2y 3 වරක් 2 6යි. ඔන්න මම දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගෙන තුන්වෙනි සමීකරණයක් හදාගත්තා. දැන් දෙවෙනි සමීකරණය පෙනී හිටින්නේ තුන්වෙනි සමීකරණයේ විදියට. දැන් පළවෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණයේ සංගුණක දෙක සමානයි y වල. හැබැයි සංගුණක දෙකේ ලකුණ වර්ග දෙකක්. වර්ග දෙකක් නිසා අපි මොකද කරන්නේ මේ සමීකරණ දෙක එකතු කරන්න වෙනවා. පළවෙනි සමීකරණයට එකතු කරනව දෙවෙනි සමීකරණය. බලන්න මෙතන මේ පළවෙනි සමීකරණය පළවෙනි සමීකරණයට එකතු කරනවා තුන්වෙනි සමීකරණය. පළවෙනි සමීකරණය 6x 8x 6යි 8යි එකතු කරපුවාම 14x ධන 2y ට ඍණ 2y කැපිලා යනවා. ධන 2y ට ඍණ 2y කැපිලා යනවා එකතු කරද්දී අපිට වම් අත පැත්තේ 14x ඉතුරු වෙනවා. අනිත් පැත්තේ අපිට ඉතුරු වෙන්නේ 1යි 6යි 7යි. හරි. හරි. එතකොට අපිට x වලට උත්තරයක් ලැබෙනවා. දෙපැත්ත අපි x 14න් ගුණ කරපුවාම 4 සමානයි. 14 අයින් කරගන්න ඕනේ. අපි ඒක නිසා දෙපැත්තම 14න් බෙදනවා. මේ පැත්තේ x පමණයි ඉතුරු වෙන්නේ. මේ පැත්තේ 7 බෙදීම 14 7ට 7 1යි 14ට 7 2යි අපිට x වලට උත්තරයක් එනවා දෙකෙන් එක විදිහට දෙකෙන් එක කියලා උත්තරයක් ලැබෙනවා. දෙකෙන් එක කියලා උත්තරයක් ලැබෙනවා. හරි. x සමානයි දෙකෙන් එකයි. දැන් අපිට x වලට උත්තරයක් ලැබිලා තියෙනවා. අපිට x වලට උත්තරයක් ලැබුණ නිසා අපිට y හොයාගන්න පුළුවන්. මම ආදේශ කරනවා x මෙතන තියෙන සරලම සමීකරණය විදියට මට ගන්න පුළුවන්. පළවෙනි සමීකරණය ගන්න පුළුවන්. x සමානයි භාගය මම ආදේශ කරනවා එකට. ඒ ආදේශ කරපුවාම 6යි x 6 ගුණ කිරීම භාගය ධන 2යි y සමානයි එකට. එතකොට මෙන්න මේ දෙකට 2 1යි 6ට 3යි 3ට එකතු කරනවා 2යි y ඒක සමාන වෙනවා එකට. දැන් මොකද කරන්නේ? y ව දෙකෙන් ගුණ වෙලා 3ක් එකතු කරලා තියෙනවා. එහෙනම් 3 අපි අයින් කරගන්න ඕනේ. මේ පැත්තේ මම 3 අඩු කරනවා. එතකොට මේ පැත්තේ 2y උත්තරයක් ලැබෙනවා. එකෙන් අඩු කරන්න වෙනවා 3ක්. එකෙන් අඩු කිරීම 3. එතකොට එකෙන් අඩු කරනවා 3ක් දකුණු අත පැත්තේ ලොකු එකක් අඩු කරද්දි ලොකු එකෙන් කුඩා එක අඩු කරන්න උත්තරේ 2යි. ලොකු එකේ ලකුණ ඍණ. ඊළඟට මට උත්තරයක් ලැබිලා තියෙනවා 2y සමානයි ඍණ 2යි. මේ දෙපැත්තම මම දෙකෙන් බෙදා ගන්නවා. 2y දෙකෙන් බෙදුනට පස්සේ y දකුණු අත පැත්ත දෙකෙන් බෙදුනට පස්සේ ඍණ 1 උත්තරයක් විදිහට ලැබෙනවා.
හරි. එතකොට මට x වලටයි y වලටයි උත්තර දෙකක් ලැබිලා තියෙනවා. එකක් තමා x සමානයි 2න් 1යි y සමානයි ඍණ 1 විදිහට උත්තර දෙකක් ලැබිලා තියෙනවා. හරි මේකත් සටහනක් දාගන්න. චතුරයකටද? ඉවරයි සර්. ඔව් සර් ඉවරයි. තව කවුද ලියන්නේ? නිමේෂ්. ඉවරයි සර්. හරි. හරි එහෙනම් මම මේක වහනවා. 9යි p ඍණ 2යි q සමානයි 13යි 7යි p ඍණ 3යි q සමානයි 0යි. මේකත් උත්සාහයක් දරන්න. සර් අඩු කිරීමේ දෙකක්ම තිබ්බොත් එකතු කරනවාද? ඔව්. ගුණ කරනවා. සංගුණකයේ සමාන වුණු දෙකේ ලකුණ සමාන නම් සංගුණක සමාන කරගත්තට පස්සේ ඒකේ ලකුණ සමාන නම් විශාලකෙන් කුඩා එක අඩු කරන්න වෙනවා. දැන් හරි. මේ හරි හරි. මට කියන්න සංගුණක සමානක දැන් අපි 1යි 2යි කියලා සමීකරණ දෙක නම් කරගන්නවා. සංගුණක සමාන කරන්න ලේසි p වලද q වලද? රශ්මික සංගුණක සමාන කරන්න ලේසි p වලද q වලද? කිව්වල නේද? කිව්වල නෙමෙයි p බලන්න q වල නෙමේ දැන්. කිව්වල. ඔව් දැන් අපිට p වල සංගුණකයේ සමාන කරගන්නවා නම් p වල තියෙන මෙතන සංගුණකයේ 9යි මෙතන සංගුණකයේ 7යි පළවෙනි සමීකරණය ගුණ කරන්න වෙනවා 7ෙන් 9යි 7ේ කුඩා උපදු ගුණාකාරය ගන්න දෙවෙනි සමීකරණය 9ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට p වල සංගුණකයේ 63 විදියට සමාන වෙන එක අපිට ලොකු වැඩි. ඒ වුණාට 2යි 3යි කියන සංගුණක දෙකට කුඩා බුදු ගුණාකාරය වෙන්නේ 6. පළවෙනි සමීකරණය 3ෙන් ගුණ කරගොත් එහෙම මෙතන 2 6 වෙනවා. දෙවෙනි සමීකරණය 2ෙන් ගුණ කළොත් එහෙම එතන සංගුණකයත් 6 කරගන්න පුළුවන්. එතකොට මම පළවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන් 9 වරක් 3 27යි 27යි p ඍණ 6යි q 13 ව 3ක් 39යි මේක තුන්වෙනි සමීකරණය. පළවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය වුණා. දෙවෙනි සමීකරණය ගුණ කරනවා 2ෙන් 4ක් 2 14යි 3 වරක් 2 6යි එතකොට බිඳුව 2ෙන් ගුණ කරපුවාම අපිට බිඳුවම තමයි ලැබෙන්නේ. හතරවෙනි සමීකරණයක් අපි ගත්තා. හතරවෙනි සමීකරණයක් ගත්තා. දැන් අපේ සංගුණක සමාන වෙලා තියෙන්නේ q වල සංගුණකය 6 වෙලා තියෙනවා දෙකේම ලකුණ සමාන නිසා විශාල සමීකරණයෙන් කුඩා සමීකරණය අඩු කරනවා අපි. නිමේෂ් මොකද්ද විශාල සමීකරණය? තුන්වෙනි එකද හතරවෙනි එකද? තුන්වෙනි සමීකරණයද විශාල හතරවෙනි සමීකරණයද? හතරවෙනි එකනේ. හතරවෙනි එකද විශාල? දැන් බලන්නකො. ඔව් තුන්වෙනි එක විශාල. එතකොට තුන්වෙනි සමීකරණයෙන් හතරවෙනි සමීකරණය අඩු කරනවා. අඩු කරන්නේ p වල q වල සංගුණකය එකම වර්ගයේ වෙන නිසා. එතකොට ඊළඟට කරන්න ඕනේ තුන්වෙනි සමීකරණයෙන් හතරවෙනි සමීකරණය අඩු කරනවා. 27න් 14ක් අඩු කරපුවාම 13යි p 6යි q ට 6යි q කැපිලා යනවා.
මේ පැත්තේ 39න් බිඳුවත් 39ම තමයි. දැන් 13යි p සමානයි 39 විදිහට අපිට ලැබිලා තියෙනවා. වම් අත පැත්තෙන් 13 අයින් කරගන්න 13න් බෙදනවා. එතකොට වම් අත පැත්ත 13න් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ 13 p විතරයි. 39 13න් බෙදුවට පස්සේ 3 p වලට උත්තරයක් ලැබෙනවා 3 කියලා. පැහැදිලිද? හරි මේ ටික දාගන්න දේනුක මකන්නද? දේනුක මකන්න ලිව්වා. හරි. අපිට p සමානයි 3 කියලා උත්තරයක් ලැබුණා. p සමානයි 3 කියලා අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මම ආදේශ කරනවා දෙවෙනි සමීකරණයට p කියන එක p සමානයි 3 දෙකට ආදේශයෙන් බලන්නකො p සමානයි 3යි නම් 7යි p කියලා කියන්නේ 21යි ඍණ 3යි q සමානයි 0යි. හරි. q 3ෙන් ගුණ කරලා 21න් අඩු කරලා තියෙනවා. මේ වගේ අවස්ථාවක අපිට භාවිතා කරන්න පුළුවන් ඍණ පැත්ත සමාන කිරීමෙන් එහා පැත්තට දාගත්තා නම් ඒත් ලේසි. මේකම දාගන්නවා සමාන කිරීමෙන් මේ පැත්තට. එතකොට ඍණ එකක් සමාන කිරීමෙන් එහා පැත්තට දැම්මොත් එහෙම ඒක ධන සංඛ්‍යාවක් වෙනවා. එතකොට 3යි q අපිට ලැබෙනවා. සමාන කිරීමෙන් අනිත් පැත්තේ තියෙන්නේ 21. සමාන කිරීමෙන් අනිත් පැත්තේ තියෙන්නේ 21. හරි දෙපැත්තම අපි 3ෙන් බෙදනවා. q සමානයි 7යි කියලා උත්තරයක් අපිට ලැබෙනවා. එතකොට අපිට p වලට 3 විදිහටත් q වලට 7 විදිහටත් අපිට මෙතන උත්තර දෙක ලැබෙනවා. මකන්නද මම? හා සර්. හරි. කියලා දුන්න ටික තේරුණාද? ඔව්. හරි. එතකොට ඊළඟට තමයි අපි පාඩම පටන් ගන්න මේ මූලික ගණන් කිහිපයක් අපි කළේ. මට ඇහුණා කවුරු හරි මේ කෝල් අතර ඉල්ලුවා නේද කලින්. මම හැම වෙලේම කියන දෙයක් තමයි ඔය කෝල් අතර කියනෙව්වා භාවිතා කරන්න එපා. මොකද මේ ළඟදී එක්කෙනෙකුගේ මගේ ගෝලයෙකුගේ නෑදෑ කෙනෙකුගේ කකුලක් කපන්න වුණා. කොහොම හරි අසනීප තත්ත්වයක් උඩ. ඉතින් මේ වගේ සිද්ධි රටේ ගොඩක් වෙනවා. ඉතින් මේකට හේතු තමයි ප්‍රධාන වශයෙන්ම අපි මිනිස්සුયો 100ක් ගත්තොත් මේ 100න් 50කට වැඩි ප්‍රමාණයකට සීනි, කොලෙස්ටරෝල් ඔන්න ඔය වගේ ලෙඩ රෝග තියෙනවා. ඉතින් ඒකම ප්‍රෙෂර් කියන ලෙඩෙත් තියෙනවා. ඉතින් මෙන්න මෙවට හේතු වෙන ළමයි මේ ඔයාලගේ තියෙන වැරදි සෞඛ්‍ය පුරුදු. අපි ගාව තියෙන වැරදි සෞඛ්‍ය පුරුදු. වැරදි සෞඛ්‍ය පුරුදු මොනවද? දැන් අපි සාමාන්‍යයෙන් එළිය වැටුණාට පස්සේ උදේ 7 පහ වුණාට පස්සේ තමයි අපි උදේ ආහාරය ගන්න. එතකොට සාමාන්‍ය 8ට විතර ආහාර ගන්න අය තමයි ගොඩක් දුරට ඉන්නේ. මෙන්න මේක හොඳ නැති දෙයක්. අපි උදේම නැගිටින්න ඕනේ. සත්තු නැගිටින්න කලින්. එතකොට උදේ 7ට කලින් අපි ආහාර ගන්න ඕනේ උදේට. ඊළඟට
අපි ඔය කූල් වතුර වගේ දේවල් අපේ ශරීර සෞඛ්‍යයට නොගැලපෙන දේවල් ගත්තොත් එහෙම අපිට මේකේ විපාකේ එන්නේ පස්සට. දැම්ම තේරෙන්නේ නැහැ. සමහර විට අපිට ඒක තේරෙන දවසට අපි පරක්කු වෙඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඔයාලා ඔය පහසුවට තක්සේරු කරන දේ දැන් පහසුයි කියලා හිතන දේ ඉවර වෙන්නේ ළමයි ඔයාලගේ අවයවයකින්. සමහර විට ඔයාලට වක්ගඩු බද්ධ කරන්න වෙනවා. වක්ගඩුවක් ඔයාලට බද්ධ කරන්න වෙනවා. එතකොට සමහර විට වෙනත් අවයවයක් බද්ධ කරන්න වෙනවා. අර කිව්වා වගේ ඔයාලගේ අතකින් පයකින් වන්දි ගෙවන්න වෙනවා. ඉතින් ළමයි මේකට හේතුව තමයි ඔයාලගේ තියෙන වැරදි සෞඛ්‍ය පුරුදු. ඉතින් මේ වැරදි සෞඛ්‍ය පුරුදු තියාගත්තොත් අවසානයේ ඔයාලටම තමයි එතනදී ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඉතින් හිතන්නකෝ ඔයාලගේ හොඳට තියෙන කකුලක් කොහොමද දැන් එකපාරටම කපලා දැම්මොත් එහෙම. ඒක ඔයාලට දරා ගන්න බෑ. ඔයාලට තව ඇවිදින්න තියෙනවා, ඔයාලා ආස දේවල් ඔයාලට කරගන්න බැරුව යනවා. ආස කැමති දේවල් කන්න බැරුව වෙනවා දැන්. ඔය වගේ ලෙඩවලට දියවැඩියා, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, එතකොට ඔය වගේ ලෙඩවලදී බේත් ගද්දී අපිට කැමති දේවල් කන්න බෑ. කැමති දේවල් ආහාරයට ගන්න බෑ. මොකද දොස්තරවරු නිර්දේශ කරන දේ පමණයි අපිට ආහාරයට ගන්න වෙන්නේ. එතකොට සමහර වෙලාවට ලුණු අඩුවෙන් කන්න වෙනවා. එතකොට තෙල් රහිතව අපිට ආහාර ගන්න වෙනවා. එතකොට සීනි සහිත ආහාර ගන්න එපා කියනවා. එතකොට මෙන්න මේ වගේ අපි කැමති දේවල් කරන්න හම්බෙන්නේ අපිට අපේ ජීවිතේ. එතකොට මේකට හේතු වෙලා තියෙන්නේ ඔයාලා කුඩා කාලේ පටන් ගත්ත වැරදි සෞඛ්‍ය පුරුද්දක්. දැන් ඔය කූල් වතුර නිතර පානය කරන එකෙන් ළමයි අවුරුදු 2ක් විතර යද්දී ඔයාලගේ කොණ්ඩේ පැහැෙන්න ගන්නවා. තාම ඔයාලට අවුරුදු 16නේ. එතකොට අවුරුදු 18 දී විතර ඔයාලගේ කොණ්ඩේ පැහැෙන්න ගන්නවා. සමහර විට ඔයාලගේ දත් වලට හානි සිද්ධ වෙනවා. එතකොට තවත් ලෙඩ රෝග ඇති වෙනවා. ඉතින් මේ වගේ ලෙඩ රෝග ඇති වෙනවට ඔයාලා කැමති නෑ නේ. ඒකින්ද ඔය මේ වැරදි සෞඛ්‍ය පුරුදු භාවිතා කරන්න එපා. අනික මේ කාලෙදි සීතල දේවල් එච්චර හොඳ නෑ. මොකද සීතල දේ කියලා කියන්නේ සෙම ඇති කරන දෙයක්. සෙම කියලා කියන්නේ අපේ තියෙන වසංගත තත්ත්වයට ගොඩාක්ම කිට්ටු දෙයක්. ඉතින් සෙමට හිත කර දේවල් කරන්න එපා. ඉතින් මේ වැරදි සෞඛ්‍ය පුරුදු ඔයාලා තියාගන්න එපා. වැරදි සෞඛ්‍ය පුරුදු තියාගත්තොත් ඔයාලට අනාගතේ ඔයාලගේ ක්‍රියාකාරීත්වයට ගැටලුවක් එනවා. එතකොට මොකද ඔයාලගේ වයස අවුරුදු 16, තව අවුරුදු 60ක් ජීවත් වෙනවා කියලා ගත්තොත්, අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා ගත්තොත් අවුරුදු 40ක් විතර ඔයාලා ජීවත් වෙන්න තියෙනවා. ඉතින් මේ අවුරුදු 40ක් 44ක් විතර වන්දි ගෙවන්න උනොත් එහෙම ඉතින් බොහොම අමාරුයි. සාමාන්‍ය අපි ඉරේ විලංගුවේ වැටෙනවට වඩා අමාරු තත්ත්වයක්. එතකොට ඊට වඩා අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න වෙන අපිත් එක්ක නිදන්ගත ලෙඩ රෝගයක් ඇති වුණොත් මේකින්ද ඒ වගේ දේවල් කරන්න එපා. නිතර එළිය වැටෙනකන් නිදා ගන්න එපා. ඒක හොඳම නැති දෙයක්. මොකද අපි සමකය ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සුયો. එතකොට සමකය ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සයන්ට ජීවත් වෙන්න ඕන විදිහක් තියෙනවා. ඔයාලගේ සෞඛ්‍ය පුරුදු අරගෙන යා යුතු විදිහක් තියෙනවා. මෙන්න මේ දේවල් වලට අනුව තමයි ඔයාලා ජීවත් වෙන්න ඕනේ. ඒ දේවල් ඉක්මවන්න ගියොත් එහෙම අපි විහිං ලෙඩ රෝග දා ගන්නවා. අහක ඉන්න නයි බෙද්දස්ස දා ගන්නවා කියලා කියන්නේ. ඉතින් අපිට නැති ලෙඩ රෝග අපේ ඇඟ ඇතුළට දා ගන්න ඒ තමයි ඔක වෙන්නේ. ඒකින්ද මේ කූල් වතුර ඒ වගේ වැරදි දේවල් භාවිතා කරන්න එපා. කලාතුරකින් කූල් ලිවට කමක් නැහැ. හැබැයි හැම වෙලේම භාවිතා කරනවා කියලා කියන්නේ ලෙඩ රෝග ඔයාලා ළඟ ඉන්නේ. ඔයාලා දුර්වල වුණ ගමන් ඔයාලගේ ලෙඩ රෝගය ඔයාලා ළඟටම එනවා. ඉතින් ඒකට ඊට පස්සේ විසඳුමක් ගන්න ගියාම සෑහෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. හරි එතකොට අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ කොටසට
දැන් තමයි මේ පාඩමේ අමාරුම කොටස තියෙන්නේ. අමාරුම කොටස තියෙන්නේ විජීය භාග. භාගමය සංගුණ. දැන් අපි මෙච්චර වෙලා කතා කළේ භාග පූර්ණ සංගුණක තියෙන සමගාමී සමීකරණ විසඳීම. එතකොට ගොඩක් දුරට විභාගෙට යෙදෙන්නේ භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳන්න එන්නේ මෙන්න මේ සමගාමී සමීකරණ විසඳන්න යෙදුනොත් එහෙම අපි අසරණ වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් අසරණ වෙනවා. ගොඩක් දෙනෙක් මෙන්න මේ ලේසියට තියෙන ගැටලු අතාරිනවා. ඉතින් මේකට මම හදන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට හැදුවොත් ලේසි කියලා හිතෙනවා. ඉතින් මේ ගානක් අපි හදලා බලමු. මම කරන විදිය ඔයාලට තේරෙයි. මම ගානක් ලියන්නම්. ඔයාලා අනුමාත්‍රකාවක් දාගන්න. භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ. භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ කියලා ඔයාලගේ පොතේ මාතෘකාවක් දාගන්න. මේක ඊටාම වැදගත්. පොඩි වෙනසක් කරන්න. හරි. මේ කියන හැමදේම හරියට අහගන්න. හරියට අහගන්න. දැන් මම හිතන්නේ මේ අපි සාමාන්‍ය ක්ලාස් එකක ඉන්නවට වඩා දැන් ඔයාලා විතරයි ඉන්නේ. ඔයාලා විතරයි ඔයාලගේ මේ පාඩමට අවධානය යොමු කරගෙන ඉන්නේ. ඔයාලට කරදර කරන්න කෙනෙක් නැහැ. එතකොට ඔයාලට වටපිටාවට අවධානය යොමු කරන්න විදිහක් නැහැ. ගාන තුල ඔයාලගේ මනස පිහිටව ගන්න පුළුවන්. මම හිතන විදිහට ඔයාලට වෙනදට වඩා ගණන් අවබෝධයට ලක් වෙනවා. මොකද ඔයාලා විතරයි ඉන්නේ. ඔයාලගේ යාළුවෝ වටපිටාවේ නැහැ. එතකොට මම කියලා දෙන දේ හොඳින් වැටහෙනවා කියලා මම දන්නවා. ඉතින් මේ ගණන් හොඳට අහගන්න. මේ ගාන හොඳට පැහැදිලි කරගන්න. මේ ගාන හරියට පැහැදිලි වුණා කියන්නේ ඊටු ගණන් ටික හදනවා කියන එක හරිම ලේසි. හරි. මම ගානක් දීලා තියෙනවා 2න් 1යි x ධන 3න් 1යි y සමානයි 20යි. දෙවෙනි සමීකරණේ තියෙන්නේ 4න් 1යි x සමානයි 6න් 1යි y. ළමයි මේ සමගාමී සමීකරණ විසඳද්දී විජීය පද කියලා කියන්නේ ඉංග්‍රීසි අක්ෂරයක් සහිත ගණිතමය සම්බන්ධතාවයක්. මේ විජීය පද එකම පැත්තකට ගන්න ඕනේ. ඉලක්කම් ටික එකම පැත්තකට දාගන්න වෙනවා. එතකොට පළවෙනි සමීකරණේ ගැටලුවක් නැහැ. හැබැයි දෙවෙනි සමීකරණේ ගැටලුවක් තියෙනවා. එතකොට මම කරන්නේ අපිට සුපුරුදු දකුණු අත පැත්තේ ඉලක්කම් තියාගෙන එතකොට දකුණු අත පැත්තේ තියෙන විජීය පදය මම ගේනවා වම් අත පැත්තට. එහෙම ගෙනාවට පස්සේ 4න් 1යි x මේක වම් අත පැත්තට ගේනවා ඍණ 6න් 1යි y සමානයි 0යි. ඔන්න මම දාගත්තා දකුණු අත පැත්තේ තිබ්බ විජීය පදේ වම් අත පැත්තට ගෙනාවා. ධන එකක් සමාන කිරීමෙන් එහා පැත්තට දාද්දී ඍණ බවට පත් වෙනවා. චතුර මේක තේරුණාද? ඔව් සර්. හරි තේරුණා. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ පළවෙනි සමීකරණය හොඳට බලන්න, දෙවෙනි සමීකරණය බලන්න. මම මේක කරන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි පොදු හරයෙන් දැන් බලන්න මෙතන භාගමය සංගුණක තියෙනවා. මේ භාගයේ පොදු හරයක් වෙන්නේ 2 3 6යි. 2 3 පොදු හරය වෙන්නේ 6. එතකොට 6න් පළවෙනි සමීකරණයම ගුණ කරගන්නවා. පළවෙනි සමීකරණය එයාලගේ තියෙන පොදු හරයෙන් ගුණ කරගන්නවා. එතකොට මේ 2න් 1යි x 6න් ගුණ කළොත් එම 2ට 6 කැපෙනවා. 2 1යි
6ට දෙකේ ඒවා 3යි. එතකොට මෙතන ලැබෙනවා 3x. නිමේෂ් මේක පැහැදිලිද? 3x ආපු හැටි පැහැදිලිද? ඔව් සර්. හරි. එතකොට මෙතනත් අපි හරි. 6න් ගුණ කරගන්නවා. 6න් ගුණ කළාට පස්සේ 3 1යි 3 6ට 2යි මෙතෙන්ට ලැබෙනවා 2y. හරි. අපි වම් අත පැත්තට යම් දෙයක් කළා නම් දකුණු අත පැත්තටත් ඒ දේම කරගත යුතුයි. එතකොට දකුණු අත පැත්තත් ගුණ කරගන්නවා 6න් 28ක් 6 120යි. අපිට ලැබුණා තුන්වෙනි සමීකරණයක්. හරිම ලේසි. හරි. ඒ වගේම අපි දැන් කරගන්නේ මේ පැත්තේ තියෙන භාගමය විජ්‍ය පදවල පොදු හරයෙන් දෙවෙනි සමීකරණයත් ගුණ කරගන්නවා 6යි 4යි කුඩා පොදු ගුණාකාරය. එහෙම නැත්නම් පොදු හරය වෙන්නේ 24. නෑ 24 නෙමෙයි 12. එතකොට මට මේ දෙවෙනි සමීකරණය ගුණ කරගන්න පුළුවන් 12න් 4න් 1යි x 12න් ගුණ කරපුවාම 4ට 4 1යි 12ට 4 3යි මෙතන ලැබෙනවා 3x 6න් 1යි y 12න් ගුණ කරපුවාම 6ට 12 කැපිලා ගියාම 2y බිඳුව 12න් ගුණ කරපුවාම බිඳුවයි. ඔන්න අපි 4 වෙනි සමීකරණයක් ලබා ගත්තා. නිමේෂ් පැහැදිලිද? ඔව්. හරි. පැහැදිලි. මේක සටහනක් දාගන්න. මේ ටික සටහනක් දාගන්න. මේ පළවෙනි ගාන අවබෝධ කරගත්තා කියන්නේ ඉතුරු ගණන් ටික වලට ලේසියෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. සටහනක් දාගත්තද? පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි මකන්නද මම? දේනුක ආ සර් හරි. හරි. එහෙනම් පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි මකනවා. හරි. දැන් අපිට සමීකරණ දෙකක් ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණයයි. එතකොට මේකේ සංගුණක සමානයි. x වල සංගුණක සමානයි, y වල සංගුණක සමානයි. අපිට විශාලයෙන් දැන් x වල සංගුණකයේ සමාන නිසා විශාල සමීකරණයෙන් කුඩා සමීකරණය අඩු කරන්නත් පුළුවන්. y වල සංගුණක සමානයි, හැබැයි ලකුණ වෙනස්. ඒ නිසා එකතු කරන්න පුළුවන්. අපිට අඩු කරලා ගන්නවට වැඩිය එකතු කරලා ගන්න එක ලේසි. අඩු කෙරුවොත් එම 3x ට 3x නම් කැපිලා යනවා. හැබැයි 2y වලින් 2y අඩු කරද්දි සමහර අයට පැටලෙන්න පුළුවන්. ඒක නිසා මම එකතු කරනවා. තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණය එකතු කරනවා. තුන්වෙනි සමීකරණය හතරවෙනි සමීකරණය එකතු කරනවා. 3x 6x 2y 2y කැපිලා යනවා. ධන 2y ඍණ 2y කැපිලා යනවා. මේ පැත්තේ තියෙන 120යි
6යි x සමාන 120 නම් x කියලා කියන්නේ 20යි. අපිට x වලට උත්තරයක් ලැබුණා. දැන් සුපුරුදු පරිදි අපිට ආදේශ කරන්න පුළුවන්. මම ආදේශ කරනවා පළවෙනි තුන්වෙනි සමීකරණයට x සමානයි 20 3ට ආදේශයෙන් තුන් වරක් x කියලා කියන්නේ 20යි 20 ඒවා තුනක් 60යි ධන 2y සමාන 120යි y ව දෙකෙන් ගුණ කරලා 60ක් එකතු කරලා තියෙනවා 60 අපි අයින් කරගමු මේ පැත්තෙන් 60ක් අයින් කරපුවාම ඉතුරු වෙන්නේ 2y 120 60ක් අඩු කරලා තියෙන්නේ එකතු කරලා තියෙන එකක් අපි අඩු කරන්න ඕනේ මේ පැත්තෙන් 60ක් අඩු කරපුවාම අපිට ලැබෙනවා 60යි කියලා එතකොට අපිට උත්තරයක් ලැබෙනවා y සමානයි y සමානයි දෙපැත්තම අපි දෙකෙන් බෙදා ගන්නවා y සමානයි 30යි කියලා උත්තරයක් එනවා එතකොට අපිට y ලැබුණා කලින් x ලැබුණා x සමානයි 20 කියලා ලැබුණා y සමානයි 30 කියලා අපිට උත්තරයක් ලැබුණා අපිට x වලටයි y වලටයි පිළිතුරු දෙකක් ඇවිල්ලා තියෙන්නේ හරි මේ ටිකක් දාගෙන ඉවරයි කියලා කියන්නේ අපිට x සඳහා උත්තරයක් ලැබුණා y සඳහා උත්තරයක් ලැබුණා ඉවරද ඔව් ඉවරයි. හරි එතකොට අපි භාගමය සංගුණක සහිත සමගාමී සමීකරණ යුගලයක් විසඳුවා හරි මම තව ගානක් දාන්නම් දෙකෙන් එකයි m ධන තුනෙන් දෙකයි n සමානයි 1 6න් 5යි m ධන තුනෙන් එකයි n සමානයි 4යි සමීකරණ දෙකක් තියෙනවා මෙන්න මේ සමීකරණ දෙක විසඳලා m වලට එන අකයයි n වලට එන අකයයි හොයමු අර ළමයි මේ කාලය ගෙවිගෙන යනවා ඒකින්ද මම හදන්නම් මට උදව් කරන්න මේක හදන්න කවුරු හරි කියන්න රස්මික කියන්න අපි එකට පළවෙනියට මොකද කරන්නේ පළවෙනියටම සමාන කරගන්න ඕන එන්ව. එන්ව සමාන කරගන්නවද දැන් මේක භාගමය සංගුණක තියාගෙන අපිට සමීකරණ විසඳන්න අමාරුයිනේ ඔව්. එතකොට මොකද කරන්නේ පළවෙනි සමීකරණේ භාගමය සංගුණක අයින් කරගන්න ඕනේ අයින් කරන්න. එතකොට කීයෙන්ද ගුණ කරන්න ඕනේ පළවෙනි සමීකරණය 6න් good 6න් ගුණ කරනවා දෙක භාගයයි m භාගයයි m ගුණ කිරීම 6 දෙකට 6 කැපිලා යනවා 3යි m m ඊළඟට 3න් 2යි n ගුණ කරනවා 6න් 3ට 6 කැපිලා යනවා 3 1යි 3 2යි මෙතන එනවා 4යි n සමානයි n දකුණු අත පැත්තත් ගුණ කරනවා 6න් එක් වරක් 6 6යි 6යි. අපිට තුන්වෙනි සමීකරණය ලැබුණා දෙවෙනි සමීකරණය ගුණ කරනවා කීයෙන්ද ගුණ කරන්නේ දේනුක චතුර 18 18න්ද ගුණ කරන්නේ නෑ නෑ
නාමේනද දැන් ළමයි 6 3 කුඩා පොදු ගුණාකාරය මොකද්ද? 6 3 පොදු හරය මොකද්ද? විනාඩියම හරි ලේසි. ඇයි ළමයි 6 3ෙන් බෙදෙනවනේ? 6 6නුත් බෙදෙනවනේ. මොකද්ද? දෙක නේද? නෑ ළමයි නෑ. 6 3 කුඩා පොදු ගුණාකාරය. 6නුත් බෙදෙන 3නුත් බෙදෙන සංඛ්‍යාව මොකද්ද? කුඩාම සංඛ්‍යාව. 6 6 6 6. එතකොට දෙවෙනි සමීකරණෙත් අපිට එහෙනම් ගුණ කරන්න තියෙන 6ෙන්. 6ම ඔව්. එතකොට මෙතන බලන්න 6න් 5යි m ගුණ කිරීම 6 6ට 6 කැපිලා යනවා. මෙතන ඉතුරු වෙන්නේ 5යි m. මෙතන 6ට 3 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ 2යි n. n ඊළඟට අපි ගුණ කරුවේ 6න් 6 වරක් 4 24යි. හතරවෙනි සමීකරණයක් අපිට ලැබුණා. 5ක් හොයන්න වෙනවා. 5ක් හොයන්න වෙනවා. දැන් මෙහෙම ලැබුණාට සංගුණක සමාන උනේ නැහැ. අපිට ලේසිම විදිය m වල සංගුණක සමාන කරගන්න එකද n වල සංගුණක සමාන කරගන්න එකද? n වල ඔව් good. n වල සංගුණක සමාන කරගන්න එක හතරවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන් හතරවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරනවා 5im දෙකෙන් ගුණ වුණාම 10im මෙතන 4යි n මෙතන 48යි එනවා. දැන් අපිට පස්වෙනි සමීකරණයක් ලැබුණා. මම පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ මකනවා. ඔයාලා ලියාගන්නේ තියෙන්නේ. හරි. හරි දැන් තුන්වෙනි සමීකරණේ පස්වෙනි සමීකරණේ සංගුණක දෙක සමානයි. වඩා විශාල සමීකරණයේ පහද තුනද? චතුර? එතකොට අපි එහෙනම් පස්වෙනි සමීකරණයෙන් අඩු කරන්න ඕනේ තුන්වෙනි සමීකරණය සංගුණක සමාන නිසා අපි අඩු කරන්නේ 10යි m වලින් 3යි m අඩු කරපුවාම 7යි m ඊළඟට 4යි n ට 4යි n අඩු වෙලා යනවා වම් අත පැත්ත ඉතුරු වෙන්නේ 7යි m විතරයි 48න් 6ක් අඩු කරපුවාම 42යි දැන් m 7න් ගුණ කරපුවාම 42ට සමානයි නම් දෙපැත්තම 7න් බෙදෙනවා වම් අත පැත්ත 7න් බෙදුවට පස්සේ ඉතුරු වෙන්නේ m විතරයි 42 7න් බෙදුවට පස්සේ උත්තරේ 6 හරි ඊළඟට අපි ආදේශ කරන්න වෙනවනේ මොන සමීකරණයකට ආදේශ කරන්නේ m ට උත්තරයක් ලැබුණා n හොයාගන්න ආදේශ කරන්න ඕන සමීකරණය මොකද්ද මෙතන තියෙන ඇහැට හුරු සරල සමීකරණය මොකද්ද මෙතන තියෙන තුන්වෙනි සමීකරණයට ඔව් තුන්වෙනි එක නේද? ඔව් තුන්වෙනි එකට තමයි අපි ආදේශ කරන්නේ m සමානයි 6 3ට ආදේශයෙන් m සමානයි 6 නම් 3i m සමානයි 18යි ධන 4යි n සමානයි 6යි හරි මේ ටික ලියාගත්තද ඔව්. දේනුක
ඔව් සර් ලිව්වා. හරි. ඊළඟට එන පියවර මොකක්ද ළමයි? දහඅටට එකතු කරනවා 4යින් 18ට 4යින් එකතු කරනවා ඒක සමානයි 6ට. මොකක්ද අපි අයින් කරගන්නේ? n 4ෙන් ගුණ කළා 18ක් එකතු කළා 6 කියන උත්තරේ ලැබිලා තියෙනවා. 18 අයින් කරමු නේද? ඔව්. හරි. එහෙනම් දෙපැත්තෙම 18ක් අඩු කරන්න ඕනේ. වම් අත පැත්තෙන් 18 අයින් කළාම ඉතුරු වෙන්නේ 4යින් 6ෙන් අඩු කරන්න ඕනේ 18ක්. 6ෙන් අඩු කරනවා 18ක්. අපි ලොකු ඉලක්කමෙන් අඩු කරන්න 6 උත්තරේ 12යි. ලොකු ඉලක්කමේ ලකුණ ඍණ 4යින් සමානයි 12යි. දෙපැත්තම 4ෙන් බෙදන්න වෙනවා දැන්. n සමානයි ඍණ 3යි. 3යි. හරි. අපිට m වලට උත්තරයක් ලැබුණා 6 කියලා. n වලට උත්තරයක් ලැබුණා ඍණ 3 කියලා. අපිට උත්තර දෙක ලැබුණා. මේක දාගන්න. හරි සර්. හරි. මේ ගණන් දෙක පැහැදිලිද? ඔව්. හරි. ඔව් සර්. දර ගණන් දෙක ඉතාම පැහැදිලි. මේ අපිට මේ පාඩමේ තව ගණන් 3 ආකාරයක් හදන්න තියෙනවා. දැනට මෙන්න මේ ටික ඇති. එතකොට අපිට පාඩමේ තියෙන අභ්‍යාස ටික හදන්න පුළුවන්. මේ හදපු ගණන් නැවත එකපාරක් හදන්න නැවත බලාගන්න. ඊළඟ දවසේ අපිට යන්න පුළුවන් ඉතුරු කොටසට. ඉතින් ටික කාලයක් තියේ මම හිතන්නේ විභාගයේ මාස කිහිපයක් කල් යන්න පුළුවන්. හැබැයි ලේසි වෙන්නේ නැති විභාගේ. ඒකින්ද අපිට ටිකක් වැඩිපුර කරන්න වෙනවා. අර මම කරන ක්‍රමයට සතියට දවස් දෙකක් හෝ තුනක් විතර අපිට උපරිමේ කරන්න වෙනවා. ඒකින්ද ඔයාලගේ කැපවීම තිබුණොත් එහෙනම් මට ඒක කරන්න පුළුවන්. ඉතින් ගණන් කියන විෂය කොට දාන එක මට ලොකු දෙයක් නෙමෙයි. ගණන් කියන විෂයට මාස කිහිපයක් තිබ්බත් මට ඒ ටික ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලගේ යතේ තමා තියෙන්නේ කැපවීම තිබ්බොත් එහෙම මේ ටික හොඳට අහගත්තොත් එහෙම ලොකු දෙයක් කරන්න පුළුවන්. මං හිතන්නේ ක්ලාස් එකේ කරනවට වඩා මේ ක්‍රමෙත් හොඳයි නේද? චතුර හොඳයි නේ? හොඳයි සර්. ඒකනේ ටිකක් පැහැදිලිව වදිනව නේද? ඔව්. තනියම නින්නේ. ඉතින් ඔන්ලයින් ක්‍රමේ වරදක් නැහැ. ඔන්ලයින් ක්‍රමේ හරි හොඳයි. බල ශක්තිය ඉතුරු කරන්නත් ඉතින් මේ වගේ ක්‍රම යොදා ගන්න පුළුවන්. එතකොට ඉස්සරහට ඔන්ලයින් ක්‍රම දැන් අපිට අවුරුදු දෙකක්වත් මේ ක්‍රමයට යන්න වෙයි කියලා මට හිතෙනවා. එතකොට කොහොම හරි දැන් ඔයාලගේ පැත්තේ ඔයාලා එහෙම හිටියට අනිත් ළමයි ක්ලාස් වල නියැලිලා ඉන්නේ. ඒ ඉස්කෝලවල රිසල්ට් එක කියලා දාගන්න ඒ ඉස්කෝල වලින් ක්ලාස් කරනවා. ඉතින් ඒ ළමයි ඉදිරියෙන් ඉන්නවා. ගණන් විෂය පැත්තෙන් මට ඔයාලා ඉදිරියෙන් තියන්න පුළුවන්. ඉතින් ළමයි කැප වෙන විදිහට තමයි ළමයි දැන් ඉස්සරහට යන්නේ. දැන් කලින් නම් අපේ ක්ලාස් එකට අරගෙන ක්ලාස් එකෙන් කොහොම හරි තල්ලු කරලා රිසල්ට් එක දානවා. හැබැයි දැන් එහෙම බෑ.
දැන් අවශ්‍යතාවයේ තියෙන කෙනාට විතරයි ගොඩ යන්න පුළුවන්. අවශ්‍යතාවයේ තියෙන කෙනාට විතරයි ගොඩ යන්න පුළුවන්. නැද නේද එනක? අවශ්‍යතාවයේ තියෙන කෙනාට විතරයි ගොඩ යන්න පුළුවන් මේකෙන්. එතකොට හරියට අපි පෘථුවියේ ඉපදිලා ඉන්නවා අපිව මෙතනින් හොඳ තැනකට. එතකොට මෙතනින් පල්ලෙහා තැනකට ගෙනියන්න පුළුවන් වෙන කෙනෙක්ට නෙමෙයි. අපිට දැන් මාවත ධර්මයේ අපිට දීලා තියෙනවා. බුදුදහමේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. හොඳ වැඩ කෙරුවොත් හොඳ තැනකට යන්න පුළුවන්. නරක වැඩ කෙරුවොත් අපිට යන්න වෙන්නේ අපාගත වෙන්න වෙනවා. ඒ වගේ තමයි හැමදේම. මාර්ගය කියලා දෙන්න කට්ටිය ඉන්නවා. මේ මාර්ගය හරියට තේරුම් අරගෙන යන්න තියෙන්නේ ඔයාලට තමයි. එතකොට හැබැයි දැන් ඔයාලට කැපවීම තියෙනවා. ඒ කැපවීම තියෙනවා කියන්නේ ඔයාලා ඉස්සරහින් ඉන්නවා. මෙතනින් ළමයි 100ක් ගත්තොත් ළමයි 70ක් ළමයි හැලෙනවා. දැන් වෙනද නම් ළමයි 100ක් ගත්තොත් එහෙම කොහොම හරි ළමයි 70ක් ගොඩ යනවා. තල්ලු කරලා හරි ඉස්සරහට දානවනේ. හැබැයි මෙතනින් හැලෙනවා ළමයි. එතකොට 10 දෙනෙක් ගත්තොත් 3 දෙනෙක් විතරයි රජ වෙන්න පුළුවන්. අනිත් 7 දෙනාටම ටිකක් අමාරු කරනවා. එතකොට මේ 7 දෙනාට ශ්‍රමයත් එක්ක තමයි ඉදිරි අනාගතේ ප්ලෑන් කරගන්න වෙන්නේ, සරසුම් කරගන්න වෙන්නේ. ඒකින්ද මේ ඔයාලට ඉන්ටර්නෙට් එක ප්‍රී තියෙනවා නම්, YouTube එහෙම ප්‍රී තියෙනවා නම් බාහිර දේවල් ඉගෙන ගන්න. ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි අංක එකට තියාගෙන මොකද මේ දේවල් අපිට අනාගතයේ යම් දෙයක් කරනවා නම් ওই විෂයන් තුන අනිවාර්ය විෂයන් තුනක්. ඊට අමතරව ඔයාලට ටයිම් තියෙනවා. වෙනදා වගේ ඔයාලට ගමනාගමනයට යෙදෙන්න අවස්ථාවක් නැහැ. මේකින්ද ඔයාලට හොඳට කාලය තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් හොඳට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඉන්ටර්නෙට් එක හරහා ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙනවා. දෙමළ විෂය ඒ වගේ විෂයන් ඉගෙන ගන්න උත්සාහ කරන්න. එතකොට උසස් පෙළට ඔයාලා යම් දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දේවලු ටිකක් අධ්‍යයනය කළාට කමක් නැහැ. හොඳ channel තියෙනවා, හොඳ කට්ටිය ඉන්නවා. මෙතනින් දැන් ඉඳන්ම ඔයාලා උසස් පෙළට ලැහැත් වුණා කියන්නේ ඔයාලව අල්ලන්න අනිත් අයට අමාරුයි. දැන් ගොඩක් දෙනෙක් නිකන් ඉන්නවා සිග්නල් නැහැ කියලා. එතකොට මේ සිග්නල් නැති එක ළමයි ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අවශ්‍යතාවයේ තියෙනවා නම් ඇන්ටනාවක් ගහගෙන සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා ඒ ළමයට ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් එහෙම ළමයි ඉන්නවා. අවශ්‍යතාවය තිබිය යුතුයි. දැන් ෆෝන් එකක් නැත්තම් ෆෝන් එකක් තියෙන යාළුවෙක්ට සෙට් වෙන්නත් පුළුවන්. යාළුවෙක් එක්ක එකතු වෙලා පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ. හැබැයි ඒකට ළමයි පින තියෙන්න ඕනේ. ඔයාලට කෙනෙක් උදව් කරන්න, ඔයාලට මේ දේවල් ලැබෙන්න ඔයාලගේ කරපු දෙයක් තමයි බලපාන්නේ. ඒකින්ද ඒවට ඉතින් හැම දෙයකම හේතුඵලය දහම බලපානවනේ. ඒකින්ද මේ මොනවා නැතත් අපිට උත්සාහය තියෙනවා නම් ඔය ඕනම දෛවයක් වෙනස් කරන්න පුළුවන්. තිබිය යුතු අනිවාර්ය දේ තමයි උත්සාහය, කැපවීම තියෙන්න ඕනේ. මේ දේවල් තියෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අනිත් ළමයින්ට සාපේක්ෂව ගොඩක් දේවල් තියෙනවා. අඩුපාඩු නැහැ. ඒකින්ද ඔයාලට තියෙන්නේ මේ කඩයිම පැන ගන්න තියෙන්නේ. මේක ලෝකෙට අමාරු කාලයක් වුණාට ළමයි ඔයාලට හොඳම කාලයක්. අවශ්‍යතාවයේ තියෙන ළමයින්ට හොඳම කාලයක්. ඒකින්ද මේ කාලයේ ප්‍රයෝජනයට අරගෙන ගොඩ යන්න බලන්න. හරි එහෙනම් ටයිම් එක ඉවරයි නේද? හරි ක්ලාස් එක ඉවර කරමු. ආයේ මම දවසක් ඔයාලට දෙන්නම්.
මම ලින්ක් එක ගෲප් එකට දාන්නම්. අද පන්තියට සහභාගී වුනේ නැති ළමයි ටිකට පණිවිඩය යවන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ගෲප් එකට සම්බන්ධ කරන්න මම ඇඩ් කරගන්නම්. එයාලගේ නම්බර්ස් ටික දාන්න. පොඩි පන්ති වල ළමයි ඉන්නවා නම් ඒ කට්ටියවත් දැනුවත් කරන්න ඔන්ලයින් ක්ලාස් පටන් ගන්න තියෙන්නේ කියලා. එයාලට පණිවිඩය පුළුවන් තරම් යවන්න. මගේ මොබිටෙල් නම්බර එක දෙන්න. මෙන්න මේ නම්බර එක තමයි ක්ලාස් වලට භාවිත වෙන්නේ. මගේ මොබිටෙල් නම්බර එක ඔයාලා ගාව තියෙනවා. මෙන්න මේ නම්බර එක දෙන්න 071යි 94යි 99යි 433 කියන නම්බර එක දෙන්න. මේක තමයි WhatsApp group එකේ තියෙන්නේ education පැත්තෙන්. ඒකින්ද ඒක නම්බර එක දෙන්න. එහෙනම් ක්ලාස් එක නවත්තමු. ඊළඟ දවසේ හම්බෙමු. කට්ටියටම එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන් සුබ රාත්‍රියක්. good night. ආයිබෝවන් සර්. හරි අභ්‍යාස ටික හදන්න. අභ්‍යාස ටික හදලා හදපු කට්ටිය මට WhatsApp කරන්න. මම බලන්නම් හරිද වැරදිද කියලා. ඔයාලට අමාරු ගානක් තියෙනවා නම් ඊළඟ දවසේ මට පොඩ්ඩක් කියන්න මේ අභ්‍යාසෙ මේ ගාන අමාරුයි කියලා. මොනවා හරි දන්නේ නැති දේවල් තියෙනවා WhatsApp කරන්න. ළමයි WhatsApp එකට දානවා ගණන් හදලා. මම ඒක නිවැරදි කරලා යවනවා. වැරදි තැනක් තියෙනවා නම් කියලා දෙනවා. හරි එහෙනම් ක්ලාස් එක එන්ඩ් කරන්න.